මදාබර මිතුරිය ඔබ සැමට ප්‍රීතිමත් සබත් දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි තවත් මේ දේශන මාලාවේ යුදෙල් මංගල්‍යයන් පිළිබඳව දේශන මාලාවේ දෙවෙනි මංගල්‍යයට එනම් මුහුණෙද මූරටි මංගල්‍යය පිළිබඳව දේව වචනය තුලින් ගැඹුරින් අධ්‍යයනය කරන්නට අද දවසේදී එකතු වෙලා තිබෙනවා. අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. උන්වහන්සේ මේ ශුද්ධ සත්‍යතාවයන් අපට දේව වචනය තුලින්ම එල්දරව් කරන නිසා අපි මේ ශුද්ධ වචනය දැනගෙන ගන්නට පෙර විශේෂයෙන් මේ ශුද්ධ සත්‍යතාවය අවබෝධ කර ගන්නට පෙර උන්වහන්සේගේ මඟ පෙන්වීම අවශ්‍යයි. උන්වහන්සේගේ බලය අවශ්‍යයි. උන්වහන්සේ තමා සියල්ලට මඟ පෙන්වන්නේ. උන්වහන්සේ සියල්ල එල්දරව් කරන්නේ. මුළු සත්‍ය කරා උන්වහන්සේ මඟ පෙන්වන්නේ. ඒ නිසා අපි උන්වහන්සේගෙන් බලය ඉල්ලමු. ඒව මනුෂ්‍ය වචනේ නෙවෙයි ශුද්ධ ලීවිල්ලෙන්මයි මේ කාරණා අපි තේරුම් කරගන්නේ, පැහැදිලි කරගන්නේ. නිසා අපි උන්වහන්සේට අපේ ජීවිතයේ මොහොතේදී බාර කරමු. අසත් පොළොවත් මා පාලනය කරන්නව ආදරමය කාර්යදී පියනුනි ස්තුති කරනවා, ප්‍රශංසා කරනවා. ඔබ වහන්සේ අපිට ශුද්ධ ලීවිල්ල තුළින් මනුෂ්‍ය අද දවසේදී නූතන කිතුනවා මොහොන දී තිබෙනව සියලුම ප්‍රශ්න, සියලුම දේව වචනේ පිළිබඳව සියලුම ගැටලු ශුද්ධ ලීවිල්ල තුළින්ම ඔබ වහන්සේ අපට එල්දරව් කර දීම ගැන. පියන්නේ යුදෙව් මංගල්‍යයන් හේබ්‍රේව වරුන් පැවතුවා වූ සියලු මංගල්‍යයන් ඔබ වහන්සේ තුළ සම්පූර්ණ වූ ආකාරය අපි ශුද්ධ ලීවිල තුලින් ඉගෙන ගන්නා අතරේදී පියන්නේ කීකරු කමසිතක් අපිට දීලා මේ ශුද්ධ වචනේ තේරුම් අරගෙන පියන්නේ ඔබ වහන්සේට අගෞරව නොකර ඔබ වහන්සේ සම්පූර්ණ කර තිබෙන දේ ඔබ වහන්සේට දී යුතු ගෞරවය දෙමින් පියන්නේ අපේ මනස, අපේ කල්පනාව, අපේ දැක්ම, අපේ දැකීම ඔබ වහන්සේ වෙත පමණක් තබා ගන්න ඔබ වහන්සේ සම්පූර්ණ කරපු දේ ශුද්ධ පියන්නේ ඔබ වහන්සේ දැන් ඒ කාරණා සම්පූර්ණ කරමින් උන්වහන්සේ වර්තමානයේ කරනව සේවය කෙරෙහිම පමණක් අපේ ඇදහිල්ල රඳා තබා ගන්නට පියන්නේ අපිට මේ ශුද්ධ පාඩම ආශිර්වාදයක් කරන්නට කියලා ඉල්ලන අතර පියන්නේ පළමුව මට දෙවනුව පියන්නේ මේ ප්‍රදේශනයේට අහුම්කම් දෙන්නව නරඹන්නව සියලු දෙනාට මේ ශුද්ධ ආලෝකයේ තේරුම් ගන්නට ශුද්ධාත්ම බලය ඉල්ලමින් ඔබ වහන්සේගේ බලවත් වහන්සේට අප සියලු දෙනාම ජීවිත බාර කරන්නේ කැප කරන්නේ යේසුස් වහන්සේගේ අතිශුද්ධතම ප්‍රේමණීය නාම සාමයාම. තාවර සහෝදර සහෝදරියට මතක ඇති පහුගිය සති තුන තුල අපි ඉගෙන ගත්තා පළවෙනි මංගල්‍යය කොයි ආකාරයෙන්ද උන්වහන්සේ දැන්වී ප්‍රසිද්ධ කළේ. ඒ තමයි පාස්කු මංගල්‍යය. උන්වහන්සේ කොයි ආකාරයෙන්ද ඒ දේ සම්පූර්ණ කරේ. පාස්කුව ක්‍රිස්තුස් වහන්සේ බව උන්වහන්සේ කොයි ආකාරයෙන්ද පළමුව ප්‍රසිද්ධ කළේ. ඒ පාස්කු මංගල්‍යයේ කාලේ උන්වහන්සේ රජාන්විතව උන්වහන්සේ ජෙරුසලමට ඇතුල් වීම තුළින් දෙවෙනි ඒ අදාළ දේශනය අපි ඉගෙන ගත්තා. පාස්කු පරණ ගිවිසුමේ පාස්කුව තුළ සෑම කාරණයක්ම පාස්කු බැටළුව පිළිබඳව පාස්කු බැටළුවව අනුභව කළ යුතු ආකාරයේ පිළිස්සීම සම්පූර්ණ පූජාවක් වෙන්න ඕන. ඇටකටු බිඳින් තහනම් එතකොට ඒ පාස්කු බැටළුවගේ සියලු කාරණා කොයි විදිහටද ඒ ලේ ආලේප කරන්න මේ සියලු කාරණා පරණ ගිවිසුම තුළින් අපි පැහැදිලි කරගෙන අලුත් ගිවිසුමෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඒ සියලු කාරණා සම්පූර්ණ වූ ආකාරය අපි දැන ඉගෙන ගත්තා පහුගිය දේශනය තුළින්. ඔබට මම විශ්වාස කරනවා ඔබට ඒ කාරණේ ඊටම පැහැදිලි ඇති කියලා. දැන් අපි එනවා දෙවෙනි මංගල්‍යයට. එනම් මුහුණ දෙමු රොටි මංගල්‍යය පිළිබඳව ඉගෙන ගන්නට අද දවසේදී විශේෂයෙන් අපි අවබෝධ කරගන්න යනවා පරණ ගිවිසුමේ ඊශ්‍රායල් සනග කලාව ඒ නැත්නම් ඒ සිහිපත් කලාව නැත්නම් අපි කියනවා සැමරුවාව මුහුණ දෙමු රොටි මංගල්‍යය ක්‍රිස්තුස් වහන්සේ තුල සම්පූර්ණ වෙලා තිබෙනා වූ ආකාරය අද දවසේ දේශනය තුළින් අපි ඉගෙන ගන්නට යන නිසා මේට ඔබගේ සම්පූර්ණ අවධානය අවශ්‍යයි මේ ශුද්ධ සත්‍යතාවයේ තේරුම් ගන්නට. දැන් ඔබ දන්නවා මුහුණ දෙමු රොටි මංගල්‍යය පැවැත්වුවේ පාස්කු මංගල්‍යය පවත්වලා එනම් නිසාන් මාසයේ 14 වන දින පාස්කු මංගල්‍යය ඊළඟට 15 වන දින අපි දන්නවා මුහුණ දෙමු රොටි මංගල්‍යය. අතටම මේක පාස්කු මංගල්‍යයේ කොටසක්. මුහුණ දෙමු රොටි මංගල්‍යය පාස්කු මංගල්‍යයේ කොටසක්. ඒ විතරක් නෙමෙයි මේ මුහුණ දෙමු රොටි මංගල්‍යය අපි දන්නවා ඔවුන් ඒ
දවස් කීපයක් සමරුවව ආකාරයේ ශුද්ධ ලියවිල්ල අපිට හම්බ වෙනවා. එතකොට අපි ඒ කාරණේ දවස් 7ක් සමරුවව ආකාරය. එතකොට අපි මේ කාරණත් දේව වචනය තුළින්ම අවබෝධ කරගන්න යනවා. එතකොට අපි පළමුව තේරුම් ගත යුතු කාරණයක් තමයි පාස්කු මංගල්‍ය නිසාන් මාසයේ 14 වෙනි දින ඊට පසු දින මුහුණු මුරටි මංගල්‍ය පවත්වන්නට කියලා උන්වහන්සේ අන්න කළා. එතකොට ඔබට පේනවා ඇති මේ සෑම කාරණයකම ක්‍රිස්තුස් වහන්සේ කොයි ආකාරයෙන්ද ක්‍රිස්තුස් වහන්සේව නියෝජනය වෙන්නේ. ක්‍රිස්තුස් වහන්සේ කරන්ට යනවා යම් සේවයක් පරණ ගිවිසුමේ ඉඳලා මම කතා කරන්නේ. යේසුස් වහන්සේ කරන්ට නියමිත තිබුණා යම් සේවයක් කොයි ආකාරයෙන්ද නියෝජනය වුණේ කියන කාරණේ තමයි අපි අලුත් ගිවිසුම සහ පරණ ගිවිසුම සසඳන්ට යන්නේ. පළමුව ඔබ ඉදිරියේ තබනවා මේ මුහුණු රොටි මංගල්‍ය තුලින් සංකේතවත් කළ ආයුධේ නැත්නම් නියෝජනය කළ ආයුධේ ඒ තමයි ක්‍රිස්තුස් වහන්සේගේ භූම දානය. උන්වහන්සේගේ සොහොන්ගේ තුල උන්වහන්සේ විවේක ගැනීම. ඊළඟට උන්වහන්සේගේ මලුන්ගේ නැගිටීම ගැන අපි ඊළඟ අපි මංගල්‍යයට එනවා. ප්‍රථම බල මංගල්‍යයට ඊට පෙර අයි මතක තබා ගන්න ඕන උන්වහන්සේ කීප වතාවක්ම අපි හම් වෙනවා පළමුව ගෝලයන්ට පෙනුණා ගෝලයන් ඉදිරියේ උන්වහන්සේ වැඩ සිටියා. ඊට පස්සේ දවස් 7කට පස්සේ කවුද තෝමස් හිටියා. තෝමස් ඉන්නවත් වෙදී ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ ඔවුන් ඉදිරියේ පෙනී සිටියා. දැන් ඒ නිසා අපිට මේ කාරණා මතක තියාගන්න ශුද්ධ ලියවිල්ල කතාන්දර පොතක් නෙවෙයි. හැම දේශනයකදීම කියන දෙයක් ශුද්ධ ලියවිල්ල උඩින් කියවලා නැත්තම් මතු පිටින් ස්පර්ශ කරලා මතු පිටින් කියවලා එතන ඔබට ගැළවීම සොයා ගන්නට හැකියාවක් නැහැ. මේ ශුද්ධ වූ ගැඹුරු සත්‍යතාවයන් සොයා ගන්නට හැකියාවක් නැහැ. ශුද්ධ ලියවිල්ල තුළ උන්වහන්සේ නිධාන්ගත කර තිබෙනවා. මේ නිධානය ඔබ සොයන්නට ඕන. පුතා පුදුමාකාර ජූලිතිකින් ආශාවකින් යුක්තව සොයන කොටයි මේ ශුද්ධ වූ සත්‍යතාවයන් ඔබට තේරෙන්නේ. එහෙම නැති වුණොත් ඔබට ඔබ වරද්දා ගන්නවා. ශුද්ධ ලියවිල්ල වරද්දා ගන්නවා. මතක තියාගන්න. එදා යුදෙව්වරුන්ට හොඳ අවබෝධයක් තිබුණා. පරණ ගිවිසුම පිළිබඳව කට පාඩමින් උන්ට කියන්න හැකියාවක් ලැබුණා. නමුත් පරණ ගිවිසුම තුල කතා කළා වූ මෝසස්ගේ ලියවිලි තුල කතා කළා වූ අනාගත වක්තෘන් තුලින් කතා කළා වූ ගීතිකාවලින් කතා කරා වූ ඒ ගැලුම්කාර තැනන් වහන්සේව හඳුනගන්න බැරි ලෙස ඔවුන්ගේ සිත් අන්ධ වෙලා තිබුණා. ඇයි? ඔවුන් දේව වචනේ කියෙව්වා. දේව වචනේ අධ්‍යයනය කළේ නැහැ. අද බොහෝ කිතුණුවන්ට සිද්ධ වෙලා තිබෙන්නේ මෙන්න මේ කාරණේ. ඔවුන් දේව වචනේ කියවනවා. නමුත් අධ්‍යයනය කරන්නේ. දේව වචනය තුල අන්තර්ගත නැත්නම් සංගවී තිබෙන මේ ශුද්ධ වූ සත්‍යතාවයන් මේ මහත් වූ නිධානය ඔවුන් ශුද්ධ ලියවිල්ල තුලින් සොයන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට තේරෙන්නේ නැහැ මේ කාරණා. ඒ නිසායි ඔවුන් පරණ ගිවිසුමේ ඊශ්‍රායල් සෙනඟ කළා වූ මේ මංගල්‍යයන් තවමත් කරමින් ඔවුන් ක්‍රිස්තුස් වහන්සේට අගෞරව කරන්නේ. මං කෙලින්ම මේ දේ කියනවා. මොකද ක්‍රිස්තුස් දේව වචනේ පැහැදිලිව පෙන්නනවා. උන්වහන්සේ සම්පූර්ණ කරපු දේ තවමත් මිනිසයා විසින් කරමින් තිබෙනවා නම් ඒක ක්‍රිස්තුස් වහන්සේට කරන විශාල ගෞරවයක් බව ශුද්ධ ලියවිල්ලේ පැහැදිලි කර දී තිබෙනවා. ඒ නිසා මොකද ඒක අපිට අපි දේව වචනේ තුල ඉගෙන ගන්න තියෙනවා. ඒ නිසා ඕනතරම් සාක්ෂියෙන් තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේ සම්පූර්ණ කරපු දේ අද මිනිසයා තවමත් කරේ තියාගෙන ඉන්නවා නම් මිනිසයා තවමත් ඒ දේ කරනවා නම් ඒක ක්‍රිස්තුස් වහන්සේට කරන විශාල ගෞරවයක් අවනම්බුවක්. ඒ නිසා ඒ දේ තේරුම් අරගෙන මේ කාරණා ක්‍රිස්තුස් වහන්සේ තුලින් සම්පූර්ණ ආකාරය අපි ශුද්ධ ලියවිලි තුලින් තේරුම් ගන්නවා. අතරේදී අප තුල කීකරුකමේ සිතක් ඇති වෙන්නට ඕන මේ ශුද්ධ වූ සත්‍යතාවයට අවනත වෙන්නට. එහෙම නැතුව ඔබගේ සිත් දැඩි කරගෙන ඔබ තවමත් ඒ මංගල්‍යයන් වල එල්ලී සිටිනවා නම් මතක තියාගන්න ඔබට සදාකාල ජීවනය අහිමි වෙන්න යනවා. ඒක හොඳට මතක තියාගන්නට ඕන. මොකද උන්වහන්සේ සම්පූර්ණ කරපු දේ. මොකද ඔබගේ මගේ මේ වර්තමාන අවධානය යොමු වී පරණ ගිවිසුමේ මංගල්‍යයන් විතර නොවේ. ක්‍රිස්තුස් වහන්සේ ඒ සියල්ල සම්පූර්ණ කරමින් උන්වහන්සේ වර්තමානයේ කරන්නා වූ සේවය වෙතයි ඔබගේ මගේ අවධානය යොමු වෙන්න ඕනේ. ඒ නිසා වරද්ද ගන්නට එපා. ශුද්ධ ලියවිල්ල වරද්ද ගත්තොත් එදා යුදෙව් වරුන්ට ඔච්චර දනු තේරුම් තිබුණා වූ අපි කියනවා පඬිතයන්. ඒ කියන්නේ දේව වචනේ පිළිබඳ පඬිවරුන්, දේව වචනේ පිළිබඳ මහාචාර්යවරුන්ට ශුද්ධ ලියවිල්ල වරදුනා. ඒ වචනය තුල ලියා තිබුණා වූ ක්‍රිස්තුස් වහන්සේව හඳුනා ගන්නට බැරුව ගියයි. ඔවුන්ගේ
මේ ලෝකයේ දෙවියන්ගේ සිත් අන්ධ කරලා තිබුණා. ඔවුන් අනිත් එක තමයි මතු පිට ස්පර්ශ කරේ ශුද්ධ ලිවි. කතන්දර පොතක් වෙලා තිබුණා උන්ට. එනිසා මේ මහත් වූ භයානක රැවටීමට අසු නොවෙන්න වග බලා ගන්න ඕන. බලන්න 1 කොරින්ති පොතේ 5 වෙනි පරිච්ඡේදය 7 සිට 8 දක්වා ශුද්ධ පෞල්තුමා මේ ඔහු විසින් ලියන ලද පොත් සියල්ලෙහි මේ ශුද්ධ සත්‍යතාවය පැහැදිලි ලෙස එල්තරව කර දී තිබෙනවා. බලන්න ශුද්ධ පෞල්තුමා පැහැදිලිව කියනවා. මොකද කියන්නේ? මුහුන් නැත්තා නොබලා අලුත් පිටක් වන පිණිස පරණ මුහුන් පහ කරන්න කුමක්කින්ද අපේ පාස්කුව එනම් ක්‍රිස්තුස් වහන්සේ යාග කරන ලද්දේ. දැන් අපේ පාස්කුව අලුත් ගිවිසුමේ සිටින්නා ඔබටත් මටත් ඔබගේ මගේ පාස්කුව වෙන කවුරුත් නෙමෙයි. පරණ ගිවිසුමේ ඊශ්‍රායල් සනග මිස්රේ වහල්කමින් ගෙනේම නෙමෙයි අපි සිහි කරන්න ඕනේ. අද දවසේ අපේ පාස්කුව එනම් ක්‍රිස්තුස් වහන්සේ යාග කිරීමයි අපි අද දවසේදී පවත්වන්නට අවශ්‍යතා. ඒ සිහි කිරීම සඳහා උන්වහන්සේ දුන්නා වූ ඒ සත්කර්ම මෙහෙයයි ඔබත් මමත් කළ යුත්තේ. එහෙම නැතුව පරණ ගිවිසුමේ තිබුණා වූ පාස්කුව නොවේ. මේක අපි පැහැදිලිව තේරුම් ගන්න. මොකද අපි කවදාවත් ඊජිප්තුවේ මිස්රයේ වහලුන් හැටියට හිටියේ නැහැ. හැබැයි අපි පාපේ වහලුන් හැටියට හිටියා. ඒ පාපයේ වහල් බවින් මුදවගත්තා වූ තනන් වහන්සේ කළ වූ සත්ක්‍රියාවයි අපි සිහිපත් කරන්න ඕනේ. සමරන්න ඕනේ. එහෙම නැතුව පරණ පාස්කුව නෙවෙයි. මේක ඔබ තේරුම් ගන්න ඕන. සුද්ධ පෞල්තුමා පැහැදිලිව කියනවා 1 කොරින්ති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ. එබැවින් පරණ මොහුන් වලින් ඊර්ෂ්‍යාවෙන් පරණ මොහුන් කියන පරණ පාස්කුවවත් නෙවෙයි. ඊර්ෂ්‍යාවද දුෂ්ටකමද නැවති මොහුන් වලින්වත් නොව. අවංකකමද සැබෑකමද නැවති මොහුන් නොමසූරටියෙන් අවංකකම සහ සැබෑකම නැවති මොහුන් නොමසූරටියෙන් මංගල්‍ය පවත්වමු. මෙන්න ඔබ තේරුම් ගත යුත්තේ මම තේරුම් ගත යුතු කාරණේ මේ පරණ පාස්කුව නෙවෙයි. අවංකකම සහ සැබෑකම ක්‍රිස්තුස් වහන්සේ තුල ඒ දේ සම්බ වෙනවා. ඔබ අවංකව ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට උන්වහන්සේගේ ලේට පංගුකාරයෙක් වෙන්න ඕන. ඔබ සැබෑ ලෙස මොනවද වෙන්න ඕන? උන්වහන්සේගේ ශරීරයට පරණ පාස්කුවට නෙමෙයි අලුත් පාස්කුවට ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට සහ උන්වහන්සේගේ රුධිරයට පංගුකාරයෙක් වෙන්න ඕන. ඒ සඳහා තමයි කොරින්ති පොතේ 11 වෙනි පරිච්ඡේදයේ පෞල්තුමා දීලා තිබෙන්නේ උන්වහන්සේගේ මරණය සිහි කරන පිණිස ඒ අලුත් පාස්කුව සිහි කරන පිණිස කළ යුතු කාරණේ. පාද සේදීමේ මෙහෙය ඊළඟට අපි හම්බුනා සුද්ධ සත්කර්ම මෙහෙය උන්වහන්සේගේ උන්වහන්සේ ඔබට මට දී දුන්නා වූ ආදර්ශය ඒ සත්කර්ම මෙහෙය අපි ඒ නිසායි මාස 3කට වතාවක් අපි උන්වහන්සේගේ මරණය සිහිපත් කරන්නේ. උන්වහන්සේ වදාළ ලෙස සුදෝ පෞල්තුමා අපිට පෙන්වලා දීලා තියෙන ලෙස. ඒ නිසා අපි මතක තියාගන්නට ඕන. ඊළඟට අපට හම්බ වෙනවා උන්වහන්සේගේ දැන් ඔබට ඔබගේ අවධානය යොමු කරන්න ඕනේ මේ මුහුන් නොසමුරටි මංගල්‍යයටනේ. එනිසා මේ කවුද මුහුන්? නැත්තම් ඇයි අපිට හම්බ වෙනවා මේ සුදෝ ගීතාවලිය පොතේ පැහැදිලිව කතා කරනවා ඇයි එදා ඊශ්‍රායල් සෙනගට මුහුන් නොදමුරටි මංගල්‍ය නැත්නම් මුහුන් නොදමුරටි කන්ද මුහුන් වලින් අපිට පැහැදිලිව හම්බ වෙනවා පාපය පෙන්වන්න. ඇයි මුහුන් අහක් කරන්නට කිව්වේ? මුහුන් අහක් කරන්නට කිව්වේ මගේ දේශනා අහන්නව එක සහෝදරියක් මට මගෙන් ප්‍රශ්නයක් අහලා තිබුණා. මම හිතන්නේ ගිය දේශනය තුලින් මම මගේ PowerPoint slide එකක මම ප්‍රකාශ කළා. මම දාලා තියෙනවා ඒ ඊස්ටර් සෙනග ඒ මුහුන් පහනක් දල්වාගෙන සෙව්වායි කියන කාරණේ. ඇත්තටම මේ කාරණේ අපිට හම්බෙන්නේ අශුද්ධ ලිවිලේ කියලා තියෙන මුහුන් පහ කරන්ටේ කියලා. නමුත් මේ පහනක් දල්වාගෙන ඔවුන් ඊශ්‍රායල් සෙනග ඒ මුහුන් සොයලා ඒ සියලු මුහුන් අහක් කරන්ට කියපු නිසා නියෝගීය දෙවියන් වහන්සේගෙන් ලැබී තිබෙන නිසා මොකද උන්වහන්සේ තුල පාපයක් සම්භව වුණේ නැහැ. අපි ඉගෙන ගන්න යනවා මේ රොටි කවුද කියන කාරණේ. මේ රොටිය ජීවනදායක කෑම කවුද කියන කාරණේ. මේ මුහුන් නදමු රොටි වලින් සංකේතවත් කරේ කවුද කියන කාරණේ. අපි සුද්ධ ලිවිල තුලින් අද දවසේදී ඉගෙන ගන්න යනවා. ඔවුන්ට අනුභව කරන්න කිව්ව පරණ ගිස්මේ. මේ රොටිය කණ්ඩ කියලා කිව්වා. එතකොට හැබැයි එතන මුහුන් තියෙන්න හැකියාවක් නැහැ. ක්‍රිස්තුස් වහන්සේ තුල පාපයක් නැති වූ උන්වහන්සේ ජීවනදායක රොටි බව අපි අද දවසේදී ඉගෙන ගන්න යනවා. එතකොට ඔවුන් පැහැදිලිවම දේ වචනේ නික්පයාපතේ 13 වෙනි පරිච්ඡේදයේ මතක හැටියට සඳහන් කරනවා මේ බයිබල් පාඩේ වැරදිලා මට ගියති
සෙකරියාගේ පොතේ දීලා තිබුණ නිඥාම 13 පරිච්ඡේදයේ පැහැදිලිව කතා කරනවා පරණ මුහුන් සියල්ලම පහ කරන්න. ඒ නිසා යුදෙව් ඊශ්‍රායල පිළිබඳව ලියා තිබෙන ඉතිහාස පොත්වල පැහැදිලිව සඳහන් කරනවා එය පහන් දල්වාගෙන මුහුන් සොයා තමන්ගේ නිවසින් ඉවත් කළ බව. මේ සහෝදරියට ඒ අදාළ පොත්වල ඒ ඉංග්‍රීසි කොටස් මම යවුන් ලැබෙන නිසා ඔබ මතක තියාගන්න ඕන මේ ඒක මම ඔබට දැනුවත් කළේ මම මීට පෙර ඒ ස්ලයිඩ් එකේ ටයිපින් මිස්ටේක් එකකින් ඒ බයිබල් පාඨය වැරදි බයිබල් පාඨය එතනට යොමු කර තිබුණා. එන්ටෝනේ නිඥාම 13 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙන්නව ඒ බයිබල් පාඨයයි. එතකොට ඒ නිසා මම ඔබට මේ කාරණේ දැනුවත් කළා. එතකොට පේනවා ඇති අයි උන්වහන්සේ මුහුන්නදු මුරොටි ආහාරයට ගන්නටි කිව්වේ කියලා කාරණේ. අපි දන්නවා උන්වහන්සේ කිව්වා උන්වහන්සේ වදාළා වූ සෑම පරිණිගිස්මේ උන්වහන්සේ ඊශ්‍රායල් සෙනගට පැවසුවා වූ දුන්නා වූ සෑම අනකම සෑම නියෝගයකම සෑම පන්තකම ගැඹුරු අර්ථයක් තිබෙනවා. අපි ඒ කාරණේ පාස්කු මංගල්‍ය තුලින් නැත්තම් පාස්කු තුලින් අපි තේරුම් ගත්තා. පාස්කු බැටළුව තුලින් තේරුම් ගත්තා. උන්වහන්සේ හරි පරිස්සමින් අයි බැටළුව පිළිබඳව කැලල් නැති අවුරුද්දක් වයස ඇති ඊළඟට මේ කාරණා උන්වහන්සේ දුන්නේ කියන කාරණේ. ඒ සියලු කාරණා ක්‍රිස්තුස් වහන්සේ තුළ සම්පූර්ණ වූ ආකාර අපි ගැඹුරින් ඉගෙන ගත්තා. දැන් ඒ කාරණේම අපිට හම් වෙනවා මුහුන්නේද මුරටි මංගල්‍යයේදී. උන්වහන්සේ කියනවා මුහුන් දාන්න එපා. ඔබගේ නිවසනුත් මුහුන් පහ කරන්න ඕන. රොටි හදන්නත් බෑ. මුහුන් නැතුව රොටි හදන්න ඕන. අයි රොටිය කවුද? ඒ අය මේ දේ පරිණිගිස්මේ කළාට ඒ අය ඇත්තටම බහුතර ඊශ්‍රායල් සෙනග තේරුම් ගත්තේ නැහැ කවුද මේ මුහුන් නොදෙමු රොටි නියෝජනය කරන්නේ කියලා. ඔවුන් ආහාරය ගන්නෙ කවුද කියන කාරණේ. ඔවුන් ඒ භෞතික ආහාරය ඒ විදිහට ගත්තට ඒ ආහාරය තුල සංගවා තිබෙනා රහස බොහෝ දෙනෙක් තේරුම් ගත්තේ නැහැ. ඔබට පේනවා ඇති උන්වහන්සේ ඒ අයට කිව්වා උදේ උන්වහන්සේ සම්පූර්ණ කළා වූ ආකාරය සොහොන් ගේ තුල උන්වහන්සේ සම්පූර්ණ කළා වූ ආකාරය. ගීතාවලිය පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ ක්‍රියාපොතේ 2 වෙනි පරිච්ඡේදයේ 27 31 පැහැදිලිව උන්වහන්සේගේ ශරීරය කුණු නොවන බව පැහැදිලිවම දි รา පත් නොවන බව පැහැදිලිව සඳහන් කරනවා. මතක තියාගන්න ඕන. ඒ අය ක්‍රිස්තුස් වහන්සේව භූමදාන කරලා ඒ අය මොකද කරේ? පාස්කු මංගල්‍යයේ ඒ කොටස වෙන මුහුන්නදුමු මංගල්‍ය රුති මංගල්‍ය ඔවුන් සිහිපත් කළා. නමුත් අනුභව කළා. මුහුන්නදුමු රොටි අනුභව කරා. නමුත් මේ මුහුන්නදුමු රොටි වලින් සංකේතවත් වෙන්නා වූ සම්පූර්ණ කළා වූ තැනන් වහන්සේ ඔවුන් තේරුම් ගත්තේ නැහැ. අයි පැහැදිලිව දන්නවා සාමාන්‍ය ශරීරයක් මිය ගියාට පස්සේ ඒ මිය ගිය මොහොතේ සිට දි รา පත් වීමේ ක්‍රියාවලිය ආරම්භ වෙනවා. මතක තියාගන්න ක්‍රිස්තුස් වහන්සේ තුල කිසිම පාපයක් නොතිබුණු හේයි උන්වහන්සේගේ මාංශය දි รา පත් නොවුණු බව අපිට සිද්ධ ලේවිල්ලේ සඳහන් කරනවා. උන්වහන්සේගේ මාංශය කුණු නොවන බව දුර්ගන්ධ නොවන බව දිවසිවරය අපේ දාවිත් රජතුමා ලියා තිබෙනවා. මතක තියාගන්නට ඕන. අයි උන්වහන්සේ තුල මුහුන් පාපයක් සම්බන්ධ නොවන නිසා බලන්න මොනතරම් ලස්සනට අලංකාරව මේ මුහුන් නෙදමු රොටි මංගල්‍ය ක්‍රිස්තුස් වහන්සේ සම්පූර්ණ කර තිබෙනවාද කියන කාරණේ. අයි අද මනුෂ්‍යයාට මේ කාරණා නොතේරෙන්නේ. අද කිතුණුවටයි මේ කාරණා නොතේරෙන්නේ. ඔබ දැන් දන්නවා. ඒ නිසා ඔබට තවත් බෑ. ඔබගේ සිත් දැඩි කරගෙන මේ මහත් වූ මුලාව තුල ජීවත් වෙන්න ඔබට හැකියාවක් නැහැ. දැන් ඔබ දකිනවා මුහුන්නදුමු රොටි මංගල්‍ය සෑම අවස්ථාවකම සබත තුල නැත්තම් සබතට තමයි අදාළ වුණේ. මොකද සිකුරාදා දිනේ පාස්කු මංගල්‍ය වුන් සමරුවා. ඊළඟට සෙනසුරාදා දිනේ වුන් සබත නැත්තම් ඒ මුහුන්නදුමු රොටි මංගල්‍ය පවත්වන ලැබුවා. ඒ නිසා අපිට හම්බෙනවා මේ උන්වහන්සේ ජීවිතේ පූජා කරලා උන්වහන්සේ ඒගේ ශරීරය තැම්පත් කළා වූ ඒ සුදු සබත් දවස නැත්නම් උන්වහන්සේ ඒ විශ්‍රාම ගත්තා වූ ඒ දවස යෝහන් පොතේ 19 වෙනි පරිච්ඡේදය 31 වෙනි පදේ අපිට හම්බෙන්නේ අපිට කියනවා උසස් සබතක් දවසක් හැටියට. අපි ඉංග්‍රීසියෙන් කියනවා හයි ඩේ කියලා. එතකොට උසස් සබත් දවසක් හැටියට තමයි මහත් දවසක් හැටියට තමයි ඒ දවස හැඳින්වනු ලැබෙන්නේ. එතකොට අපි මතක තියාගන්නට ඕන මේ සබත ඇයි මෙච්චර උසස් උනේ?
මහත් දවසක් වුණේ ඇයි? උන්වහන්සේ මුහුන් නැදමු නැත්නම් ඒ මුහුන් නැදමු රොටියෙන් සංකේතවත් කළා උත්තන. උන්වහන්සේ ඒ කාරණය සම්පූර්ණ කරපු නිසා. මේක අපි තේරුම් ගත යුතුමයි. යොහන් පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදයේ මේ උසස් සබත් දවස ගැන මෙන්න මේ ආකාරයෙන් කියනවා. ඒ දවස සූදානම් වී දවස බැවින් සබත් දවසේදී ශරීර කුරුස ගායම නොතිබෙන පිණිස ඔවුන්ගේ කෙන්ද බිඳුවා ඔවුන් පහ කරන්ට ඉදවුරු පිලාත්ගෙන් ඉල්ලුවේ වක්සාද ඒ සබත් දවස මහත් දවසක් කියමින් අපි කියනවා හයිඩේ එක කියලා. ඒ සබත් දවස මහත් දවසක් වුණයි. ඒකට හේතුව මුහුන් නැති මුරටි මංගල්‍ය සංකේතවත් කළා වූ අපේ ගලම් කරතරන් වහන්සේගේ ශරීරය මුහුන් නදුමු රොටිය එනම් පාපයක් නැත්තා වූ ඒ රොටිය පාපයක් නැත්තා වූ ඒ තනන් වහන්සේ උන්වහන්සේ එදා යාග කරනු ලැබුවා. උන්වහන්සේව තැන්පත් කරනු ලැබුවා. ලෝකෙ පොතේ 23 වෙනි පරිච්ඡේදයේ 53 වෙනි පදේ අපිට පැහැදිලිව හම්බෙනවා ඒ නිසාන් මාසයේ 14 දින නැත්නම් නිසාන් මාසයේ සිකුරාදා නැත්නම් 14 වන දින සවස් 3ට පමණ තමයි උන්වහන්සේ මේ ගියේ. ඊට පස්සේ උන්වහන්සේගේ දේහය අපි දන්නවා කුරුස ගායන් පහලා පවිත්‍ර කරලා ඊට පස්සේ මොකද කරේ? ගෝලියෝ පුදුමාකාර සහ ඒ ස්ත්‍රීන් පුදුමාකාර ඉක්මන් කිරීමක් නැත්නම් උනන්දුවක් දැක්ව ඉක්මනින්ම උන්වහන්සේගේ ශරීරය තැම්පත් කරන්නට ඔබට හම්බෙනවා. එතන හම්බෙනවා ඔහු ඒක බාගෙන සීන් 102කින් වෙලා ඒ දක්වා කිසිවෙකු නොතබව ගලක කපන ලද සොහොන්ගේක උන්වහන්සේ තැබුවේ ඒ දවස සූදානම් මේ දවසේ සිකුරාදා දවස සබත් දවස ආසන්න විය. දැන් සහෝදරයෝ පැහැදිලිව දන්න දෙයක් තමයි ලෝකේ පොතේ 23 වෙනි පරිච්ඡේදය ඔබ කියවුවොත් 53 සිට 24 පළවෙනි පදයේ දක්වා ලූක් 23 53 සිට 24 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ දක්වා අපට හම්බෙනවා උන්වහන්සේගේ කුරුසපත් වීම සිකුරාදා දිනයේ උන්වහන්සේගේ මලොන්ගෙන් උත්ථානයේ ඉරිදා දිනයේ සිදුවනු ලැබුව බව පැහැදිලිව දන්නවා. එතකොට අපි දන්නවා උන්වහන්සේව ඒ සිකුරාදා හිරු බැස යන අවස්ථාවේ සිටම ඉරිදා පාන්දර වෙනතුරුම උන්වහන්සේගේ ශරීරය සොහොන්ගේ තුල තැන්පත් කර තිබුණා. ඉරිදා හිමිදිරි උදෑසනම උන්වහන්සේ මලුන්ගෙන් උත්තරන වූ ආකාරය අපි දකිනවා. දැන් එතකොට ගෝලයෝ සහ ඒ සේවක ස්ත්‍රීවරු උන්වහන්සේව බෝධාන කිරීමට උත්සුක වුණා, උනන්දු වුණා. මොකද සබත ලංව තිබුණු බැවින්. ඒ විතරක් නෙමෙයි කාන්තාවන්ට ඒ අවස්ථාවේදී උන්වහන්සේගේ ශරීරය ආලේප කරන්නට ඊට ප්‍රස්තාවක් ලැබුණේ නැහැ. ඒක අපි තේරුම් ගන්නට ඕන. එතකොට මේ කාරණා ඊටම වැදගත් වෙනවා. මොකද උන්වහන්සේගේ ශරීරය කුණු නොවන නිසා, දුර්ගන්ධ නොවන නිසා අවශ්‍යතාවයක් තිබුණේ නැහැ උන්වහන්සේගේ ශරීරයේ ඒ සුගඳ ද්‍රව්‍ය වලින් ආලේප කරන්නට. උන්වහන්සේ ආලේප කරනු ලැබුවා. ඒ ජීවිත පූජාව සඳහා නැත්තම් උන්වහන්සේගේ රජ හැටියට ඔබට මතක ඇති. උන්වහන්සේ මේයන්ට පෙර උන්වහන්සේ ආලේප කරනු ලැබුවා. එතකොට මේ කාරණා අපි බලන්න මොනතරම් ගැඹුරු අර්ථයන් මේ ශුද්ධ ලේවිල තුළ උන්වහන්සේගේ සේවයේ සම්පූර්ණත්වය කොච්චර ලස්සනට පැහැදිලි කරලා දී තිබෙනවද කියන කාරණය. ඔබට පේනවාදී බයිබල් පාඩයේ පැහැදිලිව කතා කරනවා ඒ අයට උන්වහන්සේගේ ශරීරය ආලේප කරන්න හැකියාවක් ලැබුණේ නැහැ සිකුරාදා දවසේදී. ඒ දවස සූදානම් වේ දවසේ සබත් දවසට ආසන්න වී ගලිලයේ සිට උන්වහන්සේ සමග ආවා වූ ස්ත්‍රී ගොස් සොහොන්ගේද උන්වහන්සේගේ මිනිය තැබූ අන්දමද බලා සිටියෝය. ඌ හැරී ඇවිත් සුගඳ ද්‍රව්‍යද සුවඳ තෙල්ද සූදානම් කළෝය. ඌ ආඥාව ලෙස සබත් දවසේ නිවාඩුගත් වෙනු සතියේ පළවෙනිදා ඉත අලියම තමන් විසින් සූදානම් කළ සුවඳ ද්‍රව්‍ය රැගෙන ඌ සොහොන්ගේ ළඟට ගොස් ගල සොහොන්ගේ අහකට පෙරලා තිබෙනවා. දුටුව ඔබට පේනවා ඇති. ඔවුන්ට ඒ දේ කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. සබත ලංව තිබුණු බැවින්. සබත් දවස ලංව තිබුණේ නිසා ඉරිදා උන්වහන්සේගේ ශරීරය සුවඳ ගල්වන්ට උන් කල්පනා කරගෙන හිටියා. නමුත් අය මතක තියාගන්න ඕනේ මේ සියල්ල දේව සලස්ම අනුව සිදුවුණු දේවල්. ඒවා අපි තේරුම් ගත යුතුයි. දැන් ඔබට ඔබගේ අවධානය යොමු කරන්න කැමති උන්වහන්සේ මේ නිවාඩු ගැනීම නැත්තම් උන්වහන්සේ මේ ගැලවීමේ කාර්යය සම්පූර්ණ කිරීම. අපි දකින උත්පත්ති පොතේ දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි සිට පදයේ සිට තුන්වෙනි පදයේ දක්වා ඔබ කියවොත් උන්වහන්සේ හරි ලස්සනට කියනවා උන්වහන්සේගේ මැවීමේ ක්‍රියාවලිය උන්වහන්සේ
නිමා කරපු අවස්ථාව. උන්වහන්සේ ඒ සියල්ල නිම කරන ලද්දේ කියලා උත්පත්ති පොතේ දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට තුන්වෙනි පදයේ දක්වා හම්බෙනවා. මැවීමේ කාර්යය උන්වහන්සේ නිම කරලා අන්න නිවාඩුවට ඇතුල් වෙනවා, විශ්‍රාමයට ඇතුල් වෙනවා. උන්වහන්සේ විශ්‍රාමයට ඇතුල් වෙනවා. නිවාඩු ගන්නවා. උන්වහන්සේගේ සේවය, උන්වහන්සේ විශේෂයෙන් උන්වහන්සේගේ මැවීමේ කාර්යය උන්වහන්සේ සම්පූර්ණ කළා. යොහන් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 1 සිට 3 දක්වා අපි කිව්වොත් එතනද අපිට ඒ උන්වහන්සේගේ මැවුම්කාරත්වය අපිට හම්බ වෙනවා. දැන් උන්වහන්සේ මැවුම්කාරය හැටියට මැවීමේ කාර්යය සම්පූර්ණ කරලා උන්වහන්සේ 7 වෙනි දවසේදී නිවාඩු ගත්තාseම දැන් අපිට හම්බ වෙනවා උන්වහන්සේ මිදීමේ කාර්යය කුරුස ගහේදී සම්පූර්ණ කරලා උන්වහන්සේ ඒ දේ නිම කරලා උන්වහන්සේ කියනවා ඉතින් නිමයි මම ගැලවීමේ කාර්යය මම සම්පූර්ණ කළා. අද ගොඩක් අයට තේරෙන්නේ නැහැ ඇයි උන්වහන්සේ ඉතින් නිමයි කිව්වේ කියන කාරණේ. උන්වහන්සේ පැවීමේ කාර්යය සම්පූර්ණ කළා. උන්වහන්සේ නිවාඩු ගත්තා. ඒ සම්පූර්ණත්වය ප්‍රකාශ කළා. සම්පූර්ණත්වයට ඇතුල් වෙන්න මනුෂ්‍යයට ආරාධනා කළා. ඊළඟට අපිට හම්බෙනවා කොමක්ද? නික්මියා 20 පරිච්ඡේදය 8 සිට 11 දක්වා සබත පිළිබඳව අපිට හම්බෙන උන්වහන්සේගේ මිදීමේ කාර්යය උන්වහන්සේ සම්පූර්ණ කරලා ඒ මිදීමේ කාර්යයට ඇතුළු වෙන්න මිනිස්යාට ආරාධනා කළා වූ ආකාරය. ඊට පස්සේ අපිට හම්බෙනවා ද්විතීය කතා පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ සිට 15 වෙනි පදයේ දක්වා හරිය ලස්සනට විස්තර කරනවා මිදීමේ කාර්යය. ඊශ්‍රායල් සෙනගව මිස්ර දේශයෙන් වහල් බවින් මුදාගෙන ඇවිල්ලා එතන කියනවා නුඹලා සබත තුල දැන් ඊශ්‍රායල් සෙනගට කියනවා මෞංකාරයත්වයේ විතරක් නෙමෙයි මම නුඹලාගේ මෞංකාරය විතරක් නෙමෙයි මම නුඹලාගේ ගැලවුම්කාරය හැටියට නුඹලා සබතට මේ විශ්‍රාමයට ඇතුල් වෙන්න ඕනේ කියන කාරණේ ඔවුන්ට පවසනවා උන්වහන්සේ. ඒ නිසා අයි මතක තියාගන්න ඕන උන්වහන්සේ මේ කාරණා දෙකම සබත තුල මේ විශ්‍රාමයේ තුල අපි සබත් පාඩමෙන් හරිය ලස්සනට ඉගෙන ගත්තා. මේ කාරණා දෙකම මෞංකාරත්වය සහ ගැලුම්කාරත්වය කියන කාරණා දෙකම උන්වහන්සේ සම්පූර්ණ කරලා උන්වහන්සේ විශ්‍රාමයට ඇතුල් වුණා. එහෙමනම් ඔබත් මමත් හේබ්‍රුව පොතේ පැහැදිලිව 4 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා. දෙවියන් වහන්සේගේ සෙනඟට සබත් නිවාඩුව ඉදිරි කර තිබෙනවා. උන්වහන්සේ නිවාඩු ගත්තා මෙන් උන්වහන්සේගේ දරුවොත් උන්වහන්සේගේ සෙනඟත් ඒ විශ්‍රාමයට ඇතුල් විය යුතුයමයි කියන කාරණේ අපිට පැහැදිලි කරනවා. මතක තියාගන්න අපි එදා සිටියා වූ යුදෙවුරුන් වගේ නොවෙමු. නායක පූජකයන් ලියන්නන් පරිසූරුන් වගේ නොවෙමු. ආත්මික අන්ධභාවය තුල ජීවත් නොවෙමු. උන්වහන්සේ මේ දේවල් එල්දරව් කර දී තිබෙනකොට අපි උන්වහන්සේගේ හඬට කීකරු විය යුතුමයි. දැන් අපි දන්නවා මුහුණ දුමු මංගල්‍ය කොච්චර කාලයක් දින 7ක් පැවතුණා වූ ආකාරය. අපි දකින දෙයක් තමයි විශේෂයෙන් උන්වහන්සේ අයි මේ දවස් 7 තුල නැත්නම් අපි දන්නවා මුහුණ දුමු ලොටි මංගල්‍ය ඒ නිසාන් මාසයේ 15 වෙනි දින අපි දන්නවා ආරම්භ කළේ. ඔවුන් ඊට පස්සේ දින 7ක් පැවතුණා. අපි දන්නවා සතියේ පළවෙනිදා පළමුව ගෝලයන්ට උන්වහන්සේ දර්ශනය වුණා. උන්වහන්සේ ගෝලයන් ඉදිරියේ පෙනී සිටියා. උන්වහන්සේ මොනවද කිව්වේ? මාව අල්ලලා බලන්න. මම ඒ තරණ වහන්සේම තමයි. ඇයි මාගාව මුහුන් නැහැ, පාපයක් තිබුණේ නැහැ. මෙන්න සාක්ෂි අල්ලා බලන්න. මගේ ශරීරයේ කුණුනේ නැහැ. දුරුංගද්ද උනේ නැහැ. මේකේ මෙන්න මගේ මාංශ විද්‍රියේ තබනවායි කියලා. ඒ විතරක් නෙමෙයි. දැන් එතන අඩුකමක් තිබුණානේ. එතන අඩුකමක් තිබුණා. එතන කෙනෙක් හිටියේ නැහැ. ගෝලයන් එක ගෝලයක් එතන හිටියේ නැහැ. කවුද? තෝමස් හිටියේ නැහැ. ඒ නිසා උන්වහන්සේට අවශ්‍ය වුණ එතන සම්පූර්ණත්වය උන්වහන්සේට උගන්වන්න. ඒ නිසා තමයි ඊට අපිට යොහන් පොතේ 20 වෙනි පරිච්ඡේදය කියවලා බලන්න. විශේෂයෙන් ලූක පොතේ 24 36 සිට 43 දක්වා යොහන් පොතේ 20 සිට 20 පරිච්ඡේදයේ 20 සිට 28 දක්වා ඔබ කියවොත් ඊට 8 දවසකට පසු කවදාම ඊළඟ සබත් දවසේ අපිට හම් වෙනවා. ආවෙතර දාවේ තෝමස් ඉන්නකොට තෝමස් ළඟට ඇවිල්ලා තෝමස් ඇවිල්ලා මාව ස්පර්ශ කරලා බලන්න. මගේ ශරීරේ කුණුනේ නැහැ. මගේ ශරීරේ ගඳ ගැහුවේ නැහැ. දුර්ගන්ධ වුණේ නැහැ. මෙන්න අයි මා තුල පාපයක් මා තුල
උන්වහන්සේ කියනවා මේ ලෝකේ අධිපතියා ඉන්නේ ඌට මා තුළ කිසිවක් නැත කියලා. උන්වහන්සේ තුළ පාපයක් මොහොන් උන්වහන්සේ තුළ සම්බුනේ නැති නිසා උන්වහන්සේගේ ශරීරයේ දුර්ගන්ධ වුණේ නැහැ. කුණු වුණේ නැහැ. මතක තියාගන්න. ඒ කාරණේ ඒ විදිහටම දවස් 7ක්. මොකද සම්පූර්ණට ගෝලයක් හරි අඩු වුණොත් එතන ප්‍රශ්නයක්. ඒ නිසායි උන්වහන්සේ ගෝලයා මිසින් වුණ ගෝලයා නැත්තම් එතන නොහිටියා වූ ගෝලයා අපිට හම්බ වෙනවා. ඒත් 8 දවසක පසු අන්න එතන සම්පූර්ණත්වය ගෝලය අපිට හම්බ වෙනවා. සියලු දෙනාම ඒ උන්වහන්සේගේ ජීවිත පූජා උන්වහන්සේගේ ශරීරයේ ඒ සම්පූර්ණත්වයේ කුණු නොවුනා වූ ශරීරය ඔවුන් දැහින් දැකලා උන්වහන්සේව ස්පර්ශ කරලා ඔවුන් තහවුරු කරගත්තා වූ ආකාරය. මතක තියාගන්න පුදුමාකාර ආශිර්වාදයක් පුදුමාකාර එල්දරව් කිරීමක් උන්වහන්සේ මේ සියල්ල තුළින් උන්වහන්සේ බරත් මරත් එල්දරව් කර දී තිබෙනවා. දැන් ඔබ දකිනවා විශේෂණ ඔබගේ අවධානය යොමු කරන්නේ දැන් අපි යන්නේ රොටි මුහුන් නැදමු රොටි සහ සබත වෙතට. විශේෂයෙන් මේ දෙක අතර විශාල සමතුලිතතාවයක් තිබෙනවා. මේ දෙක අතර විශාල සමතුලිතතාවයක් තිබෙනවා. මේ කාරණේ ඔබත් මම තේරුම් ගන්න ඕන. ඔබ දකිනවා නික්මයා පොතේ 16 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ මේ සොහොන තුල සොහොන්ගේ තුල සතපීම නැත්තම් නිවාඩු ගැනීම අනිවාර්ය කාර්යයක් බව ඒ දේ උන්වහන්සේ සම්පූර්ණ කළ යුතු බව නික්මයාම 16 වෙනි පරිච්ඡේදයේ අපිට හරි ලස්සනට හම්බ වෙනවා. මොකද ඒකට හේතුව නික්මයාම 16 වෙනි පරිච්ඡේදයේ අපිට දෙවියන් වහන්සේ කතා කරලා මෝසෙස්ට කියනවා 6 වෙනි දවසේ නුඹලා මන්න එකතු කරගන්න බලන්න උන්වහන්සේ සම්පූර්ණ කරන්නට යන කාර්යය උන්වහන්සේ සම්පූර්ණ කරන්නට යන කාර්යය පෙර සිටම ඒ උන්වහන්සේගේ සෙනකට ඇදහිල්ලෙන් දකින පිණිස උන්වහන්සේ ඔවුන්ට ඒ මොහොන් නැදමු රොටි නැත්තම් ඔවුන්ට දුන්න මන්න ස්වර්ගීක කෑමෙන් ඔවුන්ට පෝෂණය. එතන පාපයක් තිබුණේ. එතන ස්වර්ගීය කෑමයි. අපි පැහැදිලිව දන්නවා. එතන පාපේ නැත්තම් මොහොන් සම්බෝධියේ නෑ එතන. එදා මන්න 6 වෙනි දවසේ ඔවුන්ට දීලා ඔවුන්ට කිව්වා මොනවද? 7 වෙනි දවසටත් එක්ක එකතු කරගන්න. අපිට දේව වචනේ නික්මයාම 16 වෙනි පරිච්ඡේදය අපිට හම්බ වෙනවා. ඒ 7 වෙනි දවසේ නැත්තම් සබත් දවස දක්වා ඉතුරු කරගත්තා වූ මන්න දුර්ගන්ධ උනේ නැහැ. පණුව ගැහුවේ නැහැ. කුණු උනේ නැහැ. ඔබ හිතන්නේ මේ දේවල් මේ ඉබේ නිකම් මේ තීරුමක් නැතුව උන්වහන්සේ දුන්නාය කියලාද? ඒ නැත්තම් නික්මයා නැත්තම් වර්ණගීස් මේ ශාසනකට නෑද අපේ සහෝදර සහෝදරිය. ඔබගේ අවධානය මම යොමු කරනවා උන්වහන්සේට ආව පළවෙනි පරීක්ෂාවේදී උන්වහන්සේ අපිට කියන කෝට් කර නැත්තම් උන්වහන්සේ යොදාගත්තා වූ බයිබල් පාඨය වෙත මන්න ඔවුන්ට දීලා ඔවුන්ට යමක් කියනවා දෙවියන් වහන්සේ කතා කරලා. ඒ බයිබල් පාඨය තුල ඒ මන්න වලින් පෙන්눔 කරන්නා වූ ඒ කාරණේ ඒ බයිබල් පාඨය තුල ඔවුන්ට උගන්වනවා. ස්වාමීන් වහන්සේගේ වචනය කවුද කියලා ඔවුන්ට එල්තරව් කරනවා. නමුත් කනගාටුවට කරන ඔවුන් තේරුම් ගත්තා. ඔවුන්ට මන්නා දීලා 6 වෙනි දවසේ එකතු කරගන්න කියපුවම 7 වෙනි දවසට එක්ක ඒකට කීකරු වුණා වූ සෙනග එකතු කරගත්තා. ඒකට අකීකරු වුණා වූ සෙනග 7 වෙනි දවසෙත් ගියා එළියට හොයාගෙන මන්න. ඔබට පේනවා ඇති තද කුලල් ඇති හිතුවක්කාර වුණා වූ ඒ සෙනග දෙවියන් වහන්සේට අකීකරු වුණා වූ ආකාරය අදත් ඒ ආකාරය. අදත් මිනිස්සු උන්වහන්සේ ඔබට මට දී තිබෙනා වූ ඒ ස්වර්ගීක කෑම ප්‍රතික්ෂේප කරලා 7 වෙනි දවසේ උන්වහන්සේ සමග විශ්‍රාමයට අතුල් වෙන්නේ නැතුව 7 වෙනි දවසෙත් හොයාගෙන යනවා කෑම. උන්වහන්සේට මොනතරම් හිත වේදනාවක් ඇති වෙනව ඇද්ද අද ස්වර්ගයේ සිට මේ දේවල් දකිනකොට. ඒ විතරක් නෙමෙයි. ඔබ දකිනවා ලෙවි වරුන්ට විශේෂයෙන් ලෙවි පූජකයන්ට කිව්වා මොනවද කිව්වේ? සෑම සබත් දවසකම පිදීමේ රොටි මේසය තුල රොටි අලුත් කරන්න ඕන. නැවුම් රොටි තියන්න ඕන. මොහොන් නදමු රොටි එතන තියන්නට ඕන. ඔබ අපි ඉගෙන ගත්ත ඔබට මතක ඇති
මේ මණ්ඩප මෙහෙය තුල තිබුණා වූ සෑම භාජනයකින්ම නියෝජනය වුණේ කාවද? ක්‍රිස්තුස් වහන්සේ. පිදීමේ රොටි මේසය වෙන්න පුළුවන්, දුම් පූජාසනය වෙන්න පුළුවන්, පහන් රුක වෙන්න පුළුවන්, එළිය තිබුණා වූ පිටත මල් තිබුණා බැටළු පූජාසනය වෙන්න පුළුවන්. ඊළඟට ඒ සියලු ඒ බැටළුවා වෙන්න පුළුවන්. මේ සෑම කාරණයකදීම ක්‍රිස්තුස් වහන්සේගේ සේවය, උන්වහන්සේගේ සේවය සම්පූර්ණත්වය නියෝජනය කරා. බලන්න අතිශුද්ධ ස්ථානය අපිට හම්බ වෙනවා මොකද්ද? ගිවිසුම් පෙට්ටිය. හේබ්‍රේ පොතේ 9 වෙනි පරිච්ඡේදය 4 වෙනි පදේ, එල්තරව 2 වෙනි පරිච්ඡේදය 17 වෙනි පදේ අපිට හම්බ වෙනවා ඇති උන්වහන්සේ මේ කාරණා විශේෂයෙන් ගිවිසුම් පෙට්ටිය තුල තබා තිබෙනා වූ ඒ මන්න ගිවිසුම් පෙට්ටිය තුල තබන්ට කියලා කිව්වේ. ඒ කාරණාත් අපි ඊළඟ දේශනය තුලින් අපි ඉගෙන ගන්නට යනවා. ඔබ දකිනවා විශේෂයෙන් සතරන ආඥා උන්වහන්සේගේ ශුද්ධ වූ ඇඟිල්ලෙන් ලියන ලද දසාඥා පනත ළඟ තමයි මේ වන්න තියලා තිබුණේ. මේවට මේ මම ඒකයි කිව්වේ මේවා මේ බේ සිද්ධ වෙන දේවල්වත් බේ ලියලා තියෙන දේවල්වත් මේ සියල්ලට උන්වහන්සේ මේ සියල්ල තුල උන්වහන්සේ ගැඹුරු පාඩමක් ගැඹුරු පණිවිඩයක් ඔබට මට දෙනවා. මේ දේවල් ඉගෙන ගන්නකොට තමයි අර අපිට මතු පිට ස්පර්ශ කරන්නේ නැතු උන්වහන්සේට කීකරුවීමේ සිතක් ආත්මයක් අප තුළ ඇති වෙන්නේ. එහෙම නැති වුණොත් අපි නාමික ක්‍රිස්තියානිකාරයෝ පමණයි. ඒක අපි තේරුම් ගන්න ඕන. දැන් විශේෂයෙන් ඔබගේ අවධානය යොමු කරන්නේ මම ඒ සබත සහ මොහොන් නදුමු රොටි වෙතට. සබත සහ මොහොන් නදුමු රොටි වලට විශේෂයෙන් ඔබට අද දවසේදී අපි ඉගෙන ගත්තා පරණ ගිවිසුමේ ඔවුන්ට දුන්නා වූ මොහොන් නදුමු රොටි මංගල්‍ය. එතකොට මේ මංගල්‍ය වැටලා තිබුණේ සබත් දවසේ. අවතය කරන්න එපා. සබත් දවසේ ඒක හයිඩේ එකක් අපි කියලා මහත් දවසක් කියලා කියනවා. එතකොට මේ මොහොන් නදුමු රොටි සහ සබත අතර තිබෙන සමතතාවය අපි තේරුම් ගන්න තිබෑ. අනිකුත් මංගල්‍ය අපි දකිනවා සතියේ මැද වැටුණා. සබත් දවස්වල වැටුණා. නමුත් මේ මොහොන් නදුමු රොටි මංගල්‍ය සෑම සබතකම සුදුනා වූ ආකාරය අපි දකිනවා. එහෙනම් අපි මේ උසස් සබත ගැන අපේ අවධානය යොමු කරන්නටම අවශ්‍යයි. මොහොන් නදුමු රොටි මංගල්‍ය වැටුණා මේ සබත ගැන ඔබගේ අවධානය මගේ අවධානය යොමු කරන්න ඕන. ඔබට වෙනවා සබතේ මැවීමේ සිහිවටනේ ලෙස නැත්නම් මැවීමේ ස්මාරකයේ ලෙස අපි කියන මොනියුමන්ට් එක. දැන් ඔබ දන්නවා තාජ් මහල් හදපු ඒ රජතුමා මොකද කරේ? ඒ ඔහුගේ භාර්යාවට බිරිඳව සිහිපත් කරන පිණිස තමයි මේ තාජ් මහල් නිර්මාණය කළේ. ඒ වගේම තමයි සෑම නිර්මාණකාරයෙක්ම මොකද කරන්නේ? ඕනෑම නිර්මාණයක් කරලා ඒකේ අනන්‍යතාවය, Taman ඒකේ අයිතිවාසිකම, Taman ඒකේ අයිතිකරු බව ප්‍රකාශ කරන පිණිස එක්කෝ ඔහුගේ අත්සන හු තබනවා. ඒ නිර්මාණය තුළ අපි චිත්‍රයක් ගත්තත් අපි දකිනවා ඔහුගේ අත්සන. මොකද ඒක අයිති ඔහුට. ඒ අයිතිවාසිකම අයිති තමන්ගේ බව තේරුම් ගන්න. ඒ වගේ තමයි අපේ මේ ලෝකේ නිර්මාණකරු. උන්වහන්සේ මේ ලෝකේ නිර්මාණකරු බව මුළු මිනිස්යා විසින් දැනගන්නා පිණිස, මුළු විශ්වය විසින් දැනගන්නා පිණිස උන්වහන්සේ දවසක් නියම කළා. ඒ දවසේ උන්වහන්සේ කිසි දෙයක් නැවුවේ නැහැ. අයි උන්වහන්සේට වෙනම දවසක් අවශ්‍යුනේ නැහැ. ඒ දවසේ නැවෙත් නැත්තම්. ඒක අපි තේරුම් ගන්නට ඕන. මේක අද මිනිස්සු තේරුම් ගන්න නැහැ. දවස් 6 උන්වහන්සේට ගියේ ලෝකයේ මවන්න. 7 වෙනි දවසේ උන්වහන්සේ පාවිච්චි කළේ මොනවටද? ඕනෑම කලාකාරයෙක්, ඕනෑම නිර්මාණකාරයෙක් තමන්ගේ නිර්මාණයට දක්වන්නා වූ ඒ අයිතිවාසිකම මිනිසයන් දැනගන්න පිණිස, මිනිසයන් දකින වාරයක් ගන්න ඒ සිහිපත් කරන පිණිස උන්වහන්සේ අපේ දෙවියන් වහන්සේට මෞංකාරය හැටියට උන්වහන්සේ 6 දවසකින් ලෝකයේ මොළ 7 වෙනි දවසේ උන්වහන්සේ දුන්න මොනවටද? උන්වහන්සේ මෞංකාරයන් බව සතිපතා සිහිපත් කරන්ට. සිහිපත් කරන්ට. නික්පයාපතේ 20 පරිච්ඡේදයට පැහැදිලිව හම්බෙනවා. සබතේ ඒ ආඥාව දීලා මොනවද කියන්නේ? කොමක් හේින්ද? අයි නුඹට මම සබත දෙන්නේ. මෙන්න හේතුව. ස්වාමීන් වහන්සේ අහසත් පොළොවත් මුහුදත් එයත්ව සියල්ලත් සදවසකින් දවස් 6කින් සාදා 7 වෙනි දවසේ නිවඩුගත්සේ ගන්න. එයින් ස්වාමීන් වහන්සේ සබතට ආශිර්වාද කොට ඒ ශුද්ධයයි ඒ විශුද්ධ කළසේක. අද මිනිස්යාට අමතක වෙලා මොකද්ද? අද කිතුණුවට අමතක වෙලා
සබත උත්සාහ කරනවා මේක ඡායාවක් කරන්න. සබත කුරුසිය යන ගැසුවායි කියලා. මතක තියාගන්නට ඕන සබත පිහිටවනකොට පෞකාරය හිටියේ නෑ. පවක් සිදු වෙලා තිබුණේ නෑ. සබත පිහිටවනකොට යුදෙව්ව හිටියේ නෑ. පාපය මනුෂ්‍යයා පව් කරලා තිබුණේ නෑ සබත පිහිටවනකොට. මේක තේරුම් ගන්නට ඕන. මනුෂ්‍ය පටලගෙන තිබෙන්නේ අද එතුණා පටලගෙන තිබෙන්නේ මෙන්න මේ කාරණේ. සබත මැවීමේ සිහිවටනේ පිහිටවනකොට එතන පෞකාරයක් හිටියේ නෑ. අපි තේරුම් ගන්න ඕන මනුෂ්‍යයා පව් කරලා තිබුණේ නෑ. එතන යුදෙව්වරුන් හිටියේ නෑ. අද මනුෂ්‍යයා වරද්දගෙන තිබෙන අවස්ථානේ ඔබ දකිනවා. එතකොට පසු කාලයේදී අපිට හම් වෙනවා උන්වහන්සේගේ නැවීමේ කාර්යයත් උන්වහන්සේ සබත තුල සිහිපත් කරන්ට උන්වහන්සේ ස්ථාපිත කළා. ඊළඟට පසු කාලිනව මිදීමේ කාර්යයත් උන්වහන්සේ සබත තුල ස්ථාපිත කළා වූ ආකාරයේ මොනතරම් අලංකාරද මොනතරම් සිතද ගන්න අසුළුද කියන කාරණේ ඔබත් මමත් තේරුම් ගන්න ඕන. අපිට හම් වෙනවා මේක තමයි ගොඩක් අය අද කිතුණු සමාජයේ වරද්දගෙන තිබෙන්නේ. තමයි මේ මෝසෙස් විසින් ලියන ලද පොත්වල සබත් දවස් අපිට හම් වෙනවා. දැන් ව්‍යවස්ථාව කියපුවම දැන් මගින් දෙතුන් දෙනෙක් අහපු ප්‍රශ්නයක් තමයි මේ මෝසෙස්ගේ ලියවිලි වල ව්‍යවස්ථා කීයක් තියෙනවද? නීති කීයක් තියෙනවද? අපි මේවා පවත්වන්නට ඕනද? මේ හැම නීතියක්ම පවත්වන්නට ඕනද? මේවා තමයි අහන ප්‍රශ්න. සුද්ධ ලියවිලි විශේෂයෙන් මෝසෙස්ගේ ලියවිලි ගත්තාම ඔය මෝසෙස්ගේ ලියවිලි තුල අපිට හම් වෙන විශේෂයෙන් චාරිත්‍ර ව්‍යවස්ථාව හම් වෙනවා. නියෝගවල ව්‍යවස්ථාව හම් වෙනවා. නිඥාපතේ ඔබට හම් වෙනවා. ඒ නියෝගවල ව්‍යවස්ථාව දෙවියන් වහන්සේ මෝසෙස්ට කිව්වා ගිවිසුම් පෙට්ටිය තුල තියන්න එපා. ගිවිසුම් පෙට්ටිය පිටත තියන්න. මෙන්න මේ නියෝගවල ව්‍යවස්ථාව තමයි මේ සියලු අමාක දවස්, මංගල්‍ය දවස්, කෑම පිළිබඳව කෑම කියන්නේ මේ ආහාර පූජා, පාන පූජා, සත්ත්ව පූජා මේ සියල්ල සඳහන් කරලා තිබුණේ දසාඥා පාලිත නෙවෙයි. මෝසෙස් විසින් ලියලද ව්‍යවස්ථාව. ඒක පැහැදිලිව කතා කරලා මෝසෙස්ට කියනවා මේ නුඹ විසින් ලියන ලද ව්‍යවස්ථාව ගිවිසුම් පෙට්ටියේ ළඟ තබන්න. හැබැයි මම ඇඟිල්ලෙන් ලියන ලද ව්‍යවස්ථාව කොහෙද? ගිවිසුම් පෙට්ටිය තුල තබන්න. ඒ නිසා අද කිතුණුවා අවබෝධ කරගෙන නැහැ. ඔවුන් හිතන්නේ මේ එකම එක ව්‍යවස්ථාව තමයි. පාවුල්තුමා කතා කරන්නේ හැමතැනම එක ව්‍යවස්ථා නැහැ. අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. නිසා සුද්ධ ලියවිල්ල අපි ගැඹුරින් හදාරන්න ඕනේ. සුද්ධ ලියවිල්ල ගැඹුරින් හදාරනකොට තමයි අපිට තේරෙන්නේ උන්වහන්සේ විසින් ඇඟින්නෙන් ලියලද ව්‍යවස්ථාව දිව්‍ය ව්‍යවස්ථාව බවත් මෝසෙස් විසින් ලියලද ව්‍යවස්ථාව නියෝගවල ව්‍යවස්ථාව එහෙම නැත්නම් චාරිත්‍ර ව්‍යවස්ථාව බවත් අපි පැහැදිලිව සුද්ධ ලියවිල්ල තුළින් තේරුම් ගන්නවා. ඒ නිසා මේක පටල ගන්නට එපා. අවුල් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. සුද්ධ ලියවිල්ලම අපිට උදව් කරනවා මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. ඔබගේ අවධානය යොමු කරන මේ පරණ ගිවිසුම පුරාම පරණ ගිවිසුමේ හදවත වෙතට මේ පරණ ගිවිසුමේ කේන්ද්‍රස්ථානය කවුද? යෝහන් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 39 46 47 මොනවද කියන්නේ? අපි ගැලුම් කර තරණ වහන්සේ කතා කරලා කියනවා ලීවිලි වල සදාකාල ජීවනයේ ඇත්තේයි නුඹලා සිතන බැවින්. ඒ කාලේ තිබුණ අපි දන්නවා අලුත් පරණ ගිවිසුම විතරයි. ලීවිලි වල සදාකාල ජීවනයේ ඇත්තේයි නුඹලා සිතන බැවින් ඒවා සොයන් නොවිය. ඒවා කාගෙනද? මාගෙන සාක්ෂි දෙ. ක්‍රිස්තුස් වහන්සේ කතා කරලා කියන්නේ. පරණ ගිවිසුමේ සියලු ලීවිලි තුල කාගෙන සාක්ෂි දෙන්නේ? මාගෙන සාක්ෂි දෙන්නේ. අන්තිසාද නුඹලා මෝසෙස් විශ්වාස කරනවා නම් මාවත් විශ්වාස කරන්න ඕන. ඇයි මොනවද ඊට පස්සේ කියන්නේ? කොමක් හේඳ ඔහු මාගෙන ලිව්වේ. මෝසෙස් ලියලා තියෙන්නේ කාගෙනද? මෝසෙස් එක කතා කරේ කවුද? මෝසෙස්ට දර්ශනය උනේ කවුද? මේක අපි තේරුම් ගන්න ඕන. ගිනි තැමකින් වලා තැමකින් උන්ට ආලෝකය දුන්නේ කවුද? කවුරු ගැනද මෝසෙස් මේ ලියලා තියෙන්නේ? මතක තියාගන්න ඕන ක්‍රිස්තුස් වහන්සේ ගැන. නුඹලා ඔහුගේ ලියවිලි විශ්වාස කරනවා නම් මගේ වචන විශ්වාස කරන්නේ කොහොමදයි කිසේක. තව බයිබල් පාඩයකට යනවා ඔබගේ අවධානය. අපි තවත් මේවා ඉතාමත් පැහැදිලිව ඔබ දන්නවා දැන් මෝසෙස් මන්න ගැන කතා කරා. දැන් මන්න ගැන දුන්නා උදේ මන්න කවුද කියලා අපි ඉස්සරහට ඉගෙන ගන්න යනවා. මෝසෙස්ගේ පොත පුරාම නිකවන් කිය පරණ ගිවිසුමේ සම්පූර්ණ කේන්ද්‍රස්ථානය කවුද? අපේ කැලුම්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බව අමතක කරන්නට එපා. දැන් ඔබගේ අවධානය යොමු කරනවා විශේෂයෙන් ලූකා පොතේ කතා කරන්නා වූ
එම්මවුස් වලට ගියා වූ ගෝලයන් දෙන්නාට උන්වහන්සේ පැහැදිලි කර දුන්නා වූ කාරණයට ලෝකෙ පොතේ 24 වෙනි පරිච්ඡේදය අපිට හම්බ වෙනවා 25 සිට 27 දක්වා 44 45 වෙනි පද. එවිට උන්වහන්සේ උන්ට කියනසේක් මොනවද කිව්වේ? අඥානේනි අනාගත වක්තුරු වරුන් කියන ලද සියල්ල විශ්වාස කරන්න ප්‍රමාද සිත් ඇත්තෙනි. ඊට පස්සේ කියනවා ක්‍රිස්තුස් වහන්සේ ඒ දේම විලඳලාම සූකේ මහිමයට පැමිණෙට තිබුණා නොවේද කියා මෝසෙස්ගෙන්ද ඊට පස්සේ මොනවද කරන්නේ? සියලු අනාගත වක්තුරුන්ගෙන්ද පටන් ගන්න සියලු ලියවිලි Taman ගැන තිබුණු කාරණා උන්ට තෝරා දුන්සේක. කොහෙන්ද පටන් ගත්තේ? මෝසෙස්ගෙන් පටන් අරගෙන. උන්වහන්සේ ඔවුන්ට ඒ සියලු ලියවිලි තෝරාග දුන්නා. ඒ විතරක් නෙමෙයි 44 45 කියවතන කියන උන්වහන්සේ ඔවුන්ට කියනසේ මා ගැන මෝසෙස්ගේ ව්‍යවස්ථාවේද මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ මොනවද ලියලා තියෙන්නේ? මංගල්‍යයන්. මංගල්‍ය දවස් චාරිත්‍ර ආහාර පූජා පාන පූජා සත්ත්ව පූජා මේ සියල්ල මෝසෙස්ගේ ව්‍යවස්ථාවේද අනාගත වක්තුරුන්ගේ ලියවිල්ලද ගීතිකාවලද ලියලද සියල්ල සම්පූර්ණ වී තියයි මා නුඹලා සමග සිටීදීම නුඹලාට කී වචන මේයි කීසේක. එවිට උන්වහන්සේ උන්ට ලියවිලි වැටහෙන පිණිස ඔවුන්ගේ සිත් පහදවා අන්න මතක තියාගන්නට ඕන. සෑම පිටුවකම ඉතිහාසය හෝ නියමය හෝ අනාවැකි වේවා පරණ ගිවිසුමේ සුද්ධ ලියවිල්ල පරණ ගිවිසුම පුරාම කාගෙනද? දෙවියන් වහන්සේගේ පුත්‍රයාගේ මහිමය එල්තරව් කර දී තිබෙනවා. ඒ නිසා අපි මතක තියාගන්නට ඕන. මේ කාරණා උන්වහන්සේ ඔබටත් මටත් එල්තරව් කර දී තිබෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් දැන් අපි තේරුම් ගත කාරණයක් තමයි මොකද? පරණ ගිවිසුම පුරාම ක්‍රිස්තුස් වහන්සේ ගැන තමයි මෝසෙස් ලියලා තියෙන්නේ. මෝසෙස්ගේ ව්‍යවස්ථාව තුළ පැහැදිලිව මේ බයිබල් පාඩේ කියනවා මෝසෙස්ගේ ව්‍යවස්ථාවේහිද මෝසෙස්ගේ ව්‍යවස්ථාව තුළ ලියා තිබෙන්නේ කාගෙනද? ක්‍රිස්තුස් වහන්සේ ගැන. ක්‍රිස්තුස් වහන්සේ සම්පූර්ණ කරන්ට යන දේ පිළිබඳව තමයි මෝසෙස්ගේ ව්‍යවස්ථාව තුළ ලියා තිබෙන්නේ. ඒ නිසා දැන් අපි පරණ ගිවිසුමේ මුහුන්නදමු රොටි මංගල්‍ය ගැන පරණ ගිවිසුම තුළින් අපි තේරුම් ගත්තා. දැන් අපි ඊළඟ දවසේ මම මෙතනින් අද දවසේදී නවත්තනවා. මොකද ඒකට හේතුව ඊළඟ දේශනය තුළින් ඔබගේ අවධානය යොමු කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුළ කොයි ආකාරයෙන්ද මේ මුහුන්නදමු රොටිය නැත්තම් මේ ස්වර්ගික මන්න නැත්තම් ඒ මුහුන්නදමු රොටියෙන් පෙන්වන කලාව ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය නැත්තම් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයේ කැඩීම බිඳීම පොඩිවීම ඒ සොහොන්ගේ තුල තැන්පත් කරනු ලැබීම අපි සුද්ධ ලියවිල තුළින්ම අපි තේරුම් ගන්නට යනවා. ස්වාමීන් වහන්සේට අපි ස්තුතිවන්ත වෙමු. උන්වහන්සේ එච්චර පැහැදිලිව මේ සෑම මංගල්‍යයක් කීම සම්පූර්ණත්වයේ ක්‍රිස්තුස් වහන්සේ තුල සම්පූර්ණ වීම උන්වහන්සේ අපිට එල්තරව් කර දී තිබෙන බයි. දාපර සහෝදර සහෝදරි මා සමග ඉදිරියටත් රැඳී සිටින්න. මේ කාරණා අපි සුද්ධ ලියවිල තුළින් හොයලා අපේ අවධානය අපි උන්වහන්සේ ඉදිරියේ ආත්මෙන්ද සැබෑකමින්ද නමස්කාර කරන්නා දුවා දරුවන් වෙමු. එතකොට උන්වහන්සේ සූදානම් එතකොට ඔබට උන්වහන්සේ උදව් කරන්නට යනවා. මේ සියලු මිත්‍යා ඉගැන්වීම් වලින් වැරදි ඉගැන්වීම් වලින් ඈත් වෙලා ස්වාමීන් වහන්සේ දැන් ස්වර්ගයේ කරන්නා වර්තමාන සේවය වෙතට ඔබගේ අවධානය යොමු කරමින් ස්වාමීන් වහන්සේ ඔබටත් මටත් දී තිබෙනා මේ ගැලවීම සම්පූර්ණ කරගන්න උන්වහන්සේ ඔබටත් මටත් උදව් කරන්නට යනවා. ලබන සතිය හිතාම වැදගත්. මොකද ඊශ්‍රායල් සරකට මන්න දීලා උන්වහන්සේ ඒ තුල තැන්පත් කර තිබෙනා මේ සුද්ධ සත්‍යතාවය අපි ඉගෙන ගන්නට යනවා. ක්‍රිස්තුස් වහන්සේ කොයි ආකාරයෙන්ද ඒ තුල නියෝජනය වුණේ කියන කාරණය අපි ඉගෙන ගන්නට යනවා. අපි උන්වහන්සේ විතර මේ කාරණා ඉගෙන ගන්නකොට තවත් ලං වෙලා අපේ ඇදහිලි ශක්තිමත් කරගෙන වර්තමාන ගැලවීමේ පණිවිඩ නැත්නම් උන්වහන්සේ වෙතට අපේ අවධානය උන්වහන්සේ දැන් වර්තමානයේ කරන්නා සේවය වෙතට අපේ අවධානය යොමු කරමු. එසේ කරන්ට උන්වහන්සේ ඔබටත් මටත් ආශිර්වාද කරන සේක්වා. ආමෙන්.